समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනියත සසර නියත පෙරුම්දම් පුරා ලෝ සතවෙත පතල මහා කරුණාවෙන් ලොවට සෙත සැලසූ මහා කාරුණික බුදු අමාමෑණියන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබ සියලු දෙනාටම සෙතක් සාන්තියක් යහපතක්ම සැලසේවා කියලා පළමු කොටම ආශිර්වාද කරනවා. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම සතියකට වරක් යුරෝක් දහම් නිකේතන විහාරස්ථානය තුල සිද්ධ කරන මේ අනුශාසනාව අද දිනේත් සිදු කරන මොහොත. සදහැවත් පින්නතුනි, ඔබත් මමත් ඊටාම අමාරු කාලයක් ගත කරන මොහොතක් විහාරස්ථානයේට බුදු පූජාවන් සඳහා පැමිණි ඔබ අද තම තමන්ගේ නිවස්වලට වෙලා බුදු පූජාවන් පවත්වමින් ඒ කටයුතු සිද්ධ කරනවා. සදහැබර පින්නතුනි, ඔබත් මමත් එය ඊටාම ඕනාකමින් තේරුම් ගත යුතුම කාරණාවක්. අපි නිරෝගිමත්ව ජීවත් වෙලා හිටියොත් මේ ජීවත් වන ටික කාලය එහෙම ජීවත් වෙලා හිටියොත් තමයි ඔබටත් මටත් පුළුවන්කම ලැබෙන්නේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය අනුගමනය කරමින් සදහැවත් ජීවිතයක් ගත කරලා මේ සංසාර දුකින් නිදහස් වන්න. එහෙම නැතුව අපි ඒ කරුණු කාරණා පිළිපදින්නේ නැතුව, ඔබ ඔබේ නිවසට වෙලා සිටින්නේ නැතුව, ඔබ අනවශ්‍ය විදිහට ජීවිතය ගත කළොත් මේ මොහොත තුළ ඔබට බැරි වෙනවා නිරෝගිමත්ව තමන්ගේ මරණ මොහොත දක්වා කටයුතු කරන්න. ඒ නිසා මේ වෙලාවේ ඔබ එය ඊටාම ඕනාකමින් තේරුම් ගන්න ඕනෑම කාරණාවක් බව මේ මොහොතේ පළමු කොටම සඳහන් කරනවා. සදහැබර පින්නතුනි, මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ළඟට දෙවියෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාම කෝයිමං විජටේ ජටං කියලා. ඒ දෙවිය බුදුහාමුදුරන්ගේ මොකද්ද මේ අහන්නේ? බුදුරජාණන් වහන්සේ ඇතුළෙත් ගැට පිටත් ගැට මේ ගැටලුකාරී දේවල් වලින් නිදහස් වීමට
සමත් වන්නේ කවුද? ඒ සඳහා කටයුතු කරන්නේ කවුද? ඒ සඳහා වැඩපිළිවෙළවල් සකස් කරගන්නේ කවුද කියලා දෙවියෝ බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒකට හොඳ පිළිතුරක් දෙනවා. හැබැයි මම මේ වෙලාවේදී ඔබට සඳහන් කරන්නේ ඒ පිළිතුරට කලින් ඔබ හිතන්න. ඇතුළෙත් ගැට පිටත් ගැට. ඇතුළෙත් ගැට පිටත් ගැට. මොනවද ගැටලු කියලා කියන්නේ? ගැට ප්‍රශ්න ඕවනේ. එතකොට දෙවියෝ ඇවිල්ලා උන්වහන්සේගෙන් අහන්නේ මේ කියන ගැට, ඒ කියන්නේ අපි කතා කරන ගැට නෙවෙයි පින්නතුනි, අපේ සිතුවිලි වල ඇති වෙනවා ගැටලුකාරී තත්වයන්, ගැට ගැහිච්ච තැන්. දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. අපි විසින් නිර්මාණය කරගන්නවා මෙහෙම ගැටලු, අභ්‍යන්තරික ගැටලු. කියන්නේ ඔබට සිතුවිල්ලක් මොකක් හරි ඇති වෙනවා, ඒකට එක එක දේවල් දාලා අපි ඒ සිතුවිල්ලත් සමග ගැටෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධ දේවල් දානවා, ඒකට පක්ෂපාතී දේවල් දානවා. එතකොට අපි ඒ සිතුවිලි සමග ගැටෙනවා. ඒකට කියනවා අභ්‍යන්තරික ගැටලු කියලා. අන්තෝ ජටා කියලා කිව්වේ ඒකයි. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒ තමයි අපි මේ ජීවත් වන සමාජය තුල අපි සමාජයත් එක්ක ගැටෙමින් තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ සමාජයත් එක්කයි අපි ජීවත් වෙන්නේ. එතකොට ඒ සමාජයේ නොයෙක් වස්තුන් තියෙනවා. ඉතින් අපි ඔය දේවල් එක්ක තමයි මේ ජීවිතය ගත කරන්නේ. එතකොට අපි ඒ දේවල් එක්ක ඇති කරගන්න ගැටලු තියෙනවා. තව තියෙනවා අපි නිර්මාණය කරගන්න ගැටලු. ඒ කියන්නේ මට කාත් එක්ක හරි ගැටලුවක් ඇති කරගන්න අවශ්‍යයි නම් ඒකට අපි පසුබිම හදා ගන්නවා කොහොමද? මෙහෙම හිතන්නකෝ. දැන් මට අල්ලපු ගෙදර කෙනා එක්ක ප්‍රශ්නයක් ගැටලුවක් ඇති කරගන්න ඕනි. කොහොමද අපි ඒක කරන්නේ? ගෙදර අතු ගාලා අල්ලපු ගෙදරට කුණු ටික දානවා. එහෙම අපි ප්‍රශ්නයක් හදා ගන්න උත්සාහ කරනවා. මට ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නිසා ඒ විදිහට කරනවා. එහෙම නැත්නම් අපිට ගැටලුවක් හදා ගන්න ඕන පුද්ගලයා කොතනකදී හරි අපි දැක්කොත් හරි මොකක් හරි පින්කමක් තියෙන තැනකදී හරි පන්සලේදී හරි අපි දැක්කොත් එක්කෝ අපි ඇඟේ හැප්පෙනවා. එක්කෝ අපි මොනවා හරි අර එයාට වදින්න මොනවා හරි දේවල් කියනවා නේද? අපි ඒ වගේ දේවල් අපි නිර්මාණය කරගන්න. අපි නිර්මාණය කරගන්න ගැටලුත් තියෙනවා. හැබැයි පින්නතුනි දැන් දෙවියෝ මෙතනදී බුදුහාමුදුරුවන්ගෙන් අහන්නේ ඔය කියන දේවල් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගෙන් අහන්නේ මේ සිතුවිලි එක්ක සිතුවිලි තුල ඇතිවන ගැටලු ගැන තමයි දෙවියෝ ඇවිල්ලා අහන්නේ. නමුත් මම කිව්වේ මෙතනදී අපි නිර්මාණය කරගන්න ගැටලු තියෙනවා. අපි සමග ගැටෙනවා. අපි අහල පහල ඉන්න මිනිස්සු සමග ගැටෙනවා. යම් වස්තුන් සමග ගැටෙනවා. ඔය වගේ දේවල්. එතකොට අපි බුද්ධිමත් වෙන්න ඕන යම් ගැටලුවක් ආවහම කොහොමද ඒ ගැටලුවෙන් අපි නිදහස් වෙන්නේ, ඒ ගැටලුව අපි निराකරණය කරගන්නේ කියලා. දෙවියෝ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවේ ඒක තමයි. කවුද මේ කියන ගැටලු වලින් නිදහස් වෙන්න, මේ ගැටලු වලින් නිදහස් වෙලා සමත් වෙන්න, ඒ කියන්නේ කවුද, කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නේ තමයි බුදුහාමුදුරුවන්ගෙන් දෙවියෝ අහන්නේ. එතකොට පින්නතුනි අපි මෙතනින් තේරුම් ගන්න ඕන දේ තමයි මේ ගැටලු කියන දේවල් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තිබිච්ච දේවල්. එතකොට මේ දෙවියෝ ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහන්නේ උන්වහන්සේගේ කාලේ නෙමෙයි ගැටලු පිළිබඳව. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ වගේනේ. එතකොට දැන් මේ අපි ඉන්නේ කොයි කාලෙද? එතකොට ඒ කාලේ ඉඳලා මේ ගැටලු තිබිලා තියෙනවා. ඒවා අදත් තියෙනවා, හෙටත් තියෙනවා, ඉස්සරහටත් මේ ගැටලු කියන දේවල් පවතිනවා. එතකොට අපි දැනගන්න ඕන මේ ජීවත් වන ටික කාලය තුල කොහොමද ගැටලු निराකරණය කරගෙන සතුටින් ජීවත් වන්නේ කියන එක. දැන් ඔබ හිතන්න
ඔබේ පවුල තුල මේ අනුශාසනාව සිද්ධ කරන වෙලාවේ ඔබ ඔහොම ඉඳගෙන කල්පනා කරන්න ඔබේ පවුල තුල කොයිතරම්නම් ප්‍රශ්න තියෙනවද කියලා. ස්වාමි දියණිය ස්වාමි පුත්‍රයා සමග කතා කරන්නේ නැහැ. ස්වාමි පුත්‍රයා ස්වාමි දියණිය සමග කතා කරන්නේ නැහැ. මේ එකම ගේ ඇතුලේ ළමයි අම්මා තාත්තා සමග කතා කරන්නේ නැහැ. අම්මා තාත්තා ළමයි සමග කතා කරන්නේ නැහැ. හිනහාවක් නැහැ. ඇයි හොඳයියක් නැහැ. ලෙන්ගතුකමක් නැහැ. ඇයි මේ? ඔබත් මමත් කොයිතරම්නම් ධර්මය දැනගන්න උත්සාහ කළත් කොච්චරනම් ධර්ම ශ්‍රවණය කළත් එය පිළිපැදලා නැහැ සහ ඒ තේරුම් අරගෙන අවබෝධ කරගෙන නැහැ කියන එකයි එයින් පැහැදිලි වන්නේ. පින්වත්නි, ඉස්සර අපේ ගම් ගොඩන් වල ගෙවල් හදනකොට ඒ ගෙදර එළිය හරියෙන් පොඩි කෑල්ලක් එළියෙන් හදනවා සාකච්ඡා කරන්න. ඒ කියන්නේ හැමදාම හවසට ආච්චිලා සියලා අම්මලා තාත්තලා එකතු වෙලා දරුවන් සමග දවසේ කටයුතු කතා බහ කරනවා, සාකච්ඡා කරනවා. එතකොට ඒ ලෙන්ගතුකම සුහදශීලීත්වය ඒ කාලේ තිබුණා. නමුත් අද වෙනකොට ඒ සියලු දේවල් නැති වෙලා ගිහිල්ලා. ඒ නැති වෙලා ගිහිල්ලාම නෙවෙයි, ඒ අපි විසින් නැති කරගෙන තියෙනවා. ඒ නිසා පින්නතුනි, ඒ සාකච්ඡාව තුල ගැටලු වලට විසඳුම් ඕනතරම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී දෙවියෝ අහපු ප්‍රශ්නෙට කොහොමද උත්තර දෙන්නේ? උන්වහන්සේ වටිනා කදිම උත්තරයක් දෙනවා. මොකද්ද? උන්වහන්සේ දෙන උත්තරය තමයි සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජටේ ජටං. ඔන්න උන්වහන්සේගේ උත්තරේ. මොකද්ද? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. යම්කිසි පුද්ගලයෙක් සීලේ පිහිටා කටයුතු කරනවා නම් සපඤ්ඤෝ සප්‍රාඥනම්. හොඳට මේ වචන මතක තියාගන්න. සප්‍රාඥනම්. ඒ කියන්නේ නුවණතිනම්, නුවණ තියනවා නම්, නුවණැතිව කටයුතු කරනවා නම්, ඊට පස්සේ චිත්තං පඤ්ඤංච භාවයන් ප්‍රඥාවන්තනම් සෝයිමං විජටේ ජටං. ඔය කියන කාරණා තුනෙන් යම් පුද්ගලයෙක් සම්පූර්ණයි නම් අන්නේ පුද්ගලයා මේ කියන ගැටලු, තමන්ගේ ජීවිතයට එන ගැටලු निराකරණය කරගන්නට උත්සාහවන්ත වෙනවා සාධාරණ විදිහට, සහ කිසිම කෙනෙකුගේ සිතක් රිදෙන්නේ නැති වෙන්න. මතකනේ කාරණා තුන. සීලේ පිහිටා කටයුතු කරන්න ඕනේ, සප්‍රාඥ වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. මේ කියන කරුණු කාරණා තුන තුල යම් කෙනෙක් ජීවත් වෙනවා නම්, කටයුතු කරනවා නම්, ඒ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ ජීවිතයට එන ඕනෑම ගැටලුවක් निराකරණය කරගන්න. පින්නතුනි, ඔබත් මමත් දුකින් ඉන්න කැමති නැහැ. දුකට අකමැති. අපි දුක පිළිකුල් කරනවා. දුක්ඛ පටික්කුලා කිව්වේ ඒකනේ. අපි කැමති සැප විඳින්න. පින්වත්නි, බෞද්ධයෝ කියලා කියන්නේ සැප විඳින જાතියක්. ඒ සැප විඳින්නේ මත්පැන් බීලා වෙන වෙන දේවල් කරලා එහෙම නෙවෙයි. සැප විඳිනවා කියලා කියන්නේ මේ ධර්මයේ තුල කටයුතු කරමින් තමන්ගේ පවුල තුල සතුටින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරමින් කටයුතු කරනවා කියන එක තමයි සතුටින් සැපවත්ව ජීවත් වෙනවා කියන්නේ. යටත් පිරිසෙන් පන්සිල් පද පහවත් ආරක්ෂා කරගෙන ඉන්නවා නම් ඒක සැපවත් සතුටු ජීවිතයක්. එහෙම වුණොත් ඔබට කවමදාවත් තමන්ගේ මරණාසන්න මොහොතේදී බය විය යුතු නැහැ. පන්සිල් පද පහ හරිය ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා නම් ඔබට තමන්ගේ මරණට පත්වන මොහොතේවත්
බය විය යුතු නැහැ. එනිසා මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතය වැදගත් විදිහට ගත කරන්න. නිකන් නිස්කාරණේ ජීවිතය ගත කරන්නේ නැතුව ඔබට මේ ලැබුණු කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයත් එක්ක ලැබුණු මේ උතුම් දර්ශනය තුල කටයුතු කරමින් ජීවත් වන්න. පින්නතුනි. එතකොට දැන් මේ ගැටලු ගැනනේ අපි කතා කළේ. එතකොට අපි ගැටලු වෙනකොට පුළුවන් තරම් සාකච්ඡා කරන්න ඕනේ. දැන් මෙහෙම හිතන්නකෝ. ස්වාමි පුරුෂයා ස්වාමි දියණිය සමග ගැටලුවක් ඇති වුණොත්, කතාවක් ඇති වුණොත්, රණ්ඩුවක් ඇති වුණොත් පුළුවන් තරම් චූටි වෙලාවක් ඔබ වෙන වැඩක යෙදිලා ඉඳලා පස්සේ සාකච්ඡා කරන්න දෙන්න එක්ක. එහෙම සාකච්ඡා කිරීම තුළ ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ निराකරණය කරගන්න. අද එහෙම නෙවෙයි. පොඩි කතාවක් ඇති වුණොත් ඊට පස්සේ මොකද වෙන්නේ? අවුරුදු ගානක තිබුණු ආදරය, සෙනෙහස, කරුණාව, ලෙන්ගතුකම මේ සියලු දේවල් ඉවර වෙලා එක්ක ස්වාමි දියණිය ගෙදරින් යනවා, එක්ක ස්වාමි පුරුෂයා ගෙදරින් යනවා, දරුවොත් දාලා ඔය වගේ දේවල්. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි වෙන වෙන විකල්ප හොයනවා. එක්ක ගුරුකම් කරන තැන්වලට යනවා, එක්ක මන්ත්‍ර සාත්‍ර කරන තැන්වලට යනවා. ඔය වගේ දේවල්. ඇයි එහෙම වෙන්නේ? අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපි කොහොමද මේ ගැටලු निराකරණය කරගන්නේ කියලා. ඒක මහා අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසා පින්නතුනි මෙහෙම දේශනා කරන උන්වහන්සේ දෙවියන්ට අන්තිමට මොකද්ද දේශනා කරන්නේ? උන්වහන්සේ දේශනා කරනවා මේ දුක නැති කරන්න, මේ ගැටලු නැති කරන්න, ගැටලු වලින් නිදහස් වෙන්න උන්වහන්සේ දේශනා කළා චතුරාර්ය සත්‍ය. කොච්චර ප්‍රායෝගිකද කියලා බලන්න උන්වහන්සේගේ මේ දර්ශනේ. චතුරාර්ය සත්‍ය තුල තියෙනවා කොහොමද අපි ගැටලු निराකරණය කරගන්නේ කියලා. පින්වතුනි දැන් මුලින්ම අපි දුක තේරුම් ගන්න ඕනේ. දුක තේරුම්ගෙන ඒක වටහා ගන්න ඕනේ. ඒකට උන්වහන්සේගේ පළවෙනිම දේශනාවෙන් දේශනා කළා දුක්ඛාරය සත්‍ය. ඒ කියන්නේ දුක තේරුම් ගන්න ඕන, වටහා ගන්න ඕනේ. ඒ අවබෝධ කර ගන්න ඕනේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා දුක කියන දේවල්, ඒ වගේම මේ ගැටලු කියන දේවල් ඒවා නිකම්ම ඇති වෙන දේවල් නෙමෙයිනේ. එතකොට ඒකට හේතු සාධක අපි සොයන්න ඕනේ. ඒකට කියනවා දුක්ඛ සමුදය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඊට පස්සේ ඒ හේතු සාධක නැති කරන්න ඕන කියලා අපි වටහා ගන්න ඕන. ඒ අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකට කියනවා දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියලා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා පින්නතුනි ඔය කියන දේවල් අපිට නිකම්ම නැති කරන්න බෑනේ. ඒකට අපි යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනේ. යම්කිසි ක්‍රමවේදයක් අපි පාවිච්චි කරන්න ඕනේ. ඒකට උන්වහන්සේ දේශනා කරනවා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය. ඔන්න ඔය හතර. ඔය හතර උන්වහන්සේ දේශනා කළා. ඔය හතර තුල තියෙනවා දුක නැති කරගන්න ක්‍රමය. ගැටලු निराකරණය කරගන්න ක්‍රමය. ඉතින් මේ වගේ විශිෂ්ට දර්ශනයක් සහ විශිෂ්ට දේශනාවක් උන්වහන්සේ දේශනා කරලා තියෙන කොට ඇයි අපි නොඑක් විවිධ දේවල් පසුපස යන්නේ? දුක හටගන්නේ කොහොමද? දුක හටගත්ත හේතුව මොකද්ද? මේ ගැටලුව ඇති වෙච්ච හේතුව මොකද්ද? මම මේක නැති කරන්න ඕනේ. කොහොමද නැති කරන්නේ? ඒකට යම්කිසි වැඩපිළිවෙලක් අපි හොයන්න ඕනේ. මේ කියන කාරණා උන්වහන්සේගේ පළවෙනිම දේශනාවෙන් අපිට දේශනා කළා, පැහැදිලි කළා. සමහර වෙලාවට අපි නොඑක් දේවල් වලට අහු වෙනවා. සමහර වෙලාවට මිනිස්සු කියනවා, සමහර වෙලාවට මාධ්‍ය තුලට ඇවිල්ලා කියනවා ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් එන්න අපි ඒ සියලු ගැටලු निराකරණය කරලා දෙන්නම්. අපි මේ ප්‍රශ්න විසඳලා දෙන්නම් කියලා. කොහොමද එහෙම කරන්නේ? පින්නතුනි ඔබටත් මටත් උප්පත්තියෙන්ම ලැබිලා තියෙනවා විශිෂ්ට දෙයක්, වටිනාම සම්පතක්. මොකද්ද? ඒ තමයි
බුද්ධිමත් බව. ඒ බුද්ධිමත් බව කියන එක අපි ජීවිත කාලය තුලම වැඩි දියුණු කරමින් තමයි ජීවත් වන්නේ. එතකොට මේ කියන බුද්ධිමත් බව අපි තුල වර්ධනය කරගත්තොත් අපි නොයෙක් දිනාට රැවටෙන්නේ නැහැ. ඔබ මාධ්‍ය තුලට ඇවිල්ලා යම් කිසි කෙනෙක් කිව්වොත් ඔබට යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒ විසඳලා දෙන්නම් අපි ළඟට එන්න කියලා. එවිට ඔබ සප්‍රාඥ වෙන්න ඕනේ. ඔබ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඔබ නුවණැත්තෙක් වෙන්න ඕනේ. එය තේරුම් ගැනීමට. ඒ නිසා පින්නතුනි අපිට මේ ගැටලු අපිට මේ දුක් හටගන්න ප්‍රධාන හේතුවක් තමයි අපි හැඟීම් වලට වහල් වෙලා හැම දෙයකටම කටයුතු කිරීම. හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරනකොට අපිට ඇති වෙනවා කාමය, ද්වේෂය. කාමය කියලා කියන්නේ ඇලීම, ද්වේෂය කියන්නේ ගැටීම. ඔය කියන කාරණා දෙකත් එක්ක තමයි අපි මුළු ජීවිත කාර්යයම ගත කරන්නේ. අපි ඇලෙනවා, අපි ගැටෙනවා. ඒ නිසා ඔබ බුද්ධිමත් වන්න, ඔබ සප්‍රාඥ වන්න, ඔබ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය දර්ශනය. ඔබ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න උත්සාහවන්ත වෙන්න. පුළුවන් තරම් ධර්ම ශ්‍රවණය කරන්න, පොතපත පරිශීලනය කරන්න. එතකොට ඔබ සප්‍රාඥ වෙනවා. ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබේ ජීවිතයට ගැටලු වෙනකොට, ඔබේ ජීවිතයට දුකක් දැනෙනකොට එය निराකරණය කරගන්නට ඔබටම පුළුවන්කම ලැබෙනවා. ඔබට වෙනත් විකල්ප හොයන්න අවශ්‍ය නැහැ. ඔබ වෙනත් පුද්ගලයන් ළඟට ගිහිලා රැවටෙන්නට අවශ්‍ය නැහැ. ඔබට පුළුවන්කම ලැබෙනවා. ඔබ පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කළොත් ඔබට පුළුවන්කම ලැබෙනවා මේ කියන කාරණාවලින් නිදහස් වෙන්න. මේ කියන කාරණාවලින් කියලා කිව්වේ ඔබට ගැටලුවක් ආවොත් ඒ නිදහස් වන්න. ඒ නිසා පින්නතුනි ඔබටත් මටත් මේ ලැබිලා තියෙන්නේ ඊටාම වටිනා දුර්ලභ ජීවිතයක්. ඒ කියන්නේ උත්තරීතර දර්ශනයක් තියෙන කාලෙක ජීවත් වන්න, ධර්ම ශ්‍රවණය කරන්න ඔබට මට වාසනාව ලැබිලා තියෙනවා. ඔබට අඩුපාඩු නැහැ. ඔබේ අතපය හොඳට තියෙනවා. ඔබට කන් ඇහෙනවා, ඇස් පේනවා. ඒ නිසා මේ සියලු දේවල් එක්ක ඔබට මේ ලැබිච්ච ජීවිතේ හොඳ ප්‍රයෝජනයක් ගන්න, සතුටින් ගත කරන්න. ඔබ මේ ජීවිතය තුල ධර්ම ශ්‍රවණය කළොත්, පොතපත පරිශීලනය කළොත් එය ඔබේ ජීවිත කාලය තුල හැමදාම පවතීවි. ඔබ නිවන් දක්නා ජාති දක්වා ඔබට පුළුවන්කම ලැබෙයි ඔබේ සප්‍රාඥතාවය තියාගන්න. ඒ නිසා පින්නතුනි මේ මොහොත තුල මම ඔබට මේ කෙටි අනුශාසනාව තුල සඳහන් කළේ දුක ඇති වෙන්නේ කොහොමද? අපි දුක නැති කරගන්නේ කොහොමද? ගැටලු ඇති වෙන්නේ කොහොමද? ගැටලු අපි निराකරණය කරගන්නේ කොහොමද කියන එක. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අනුශාසනාව තුලින් යම් දෙයක් ඔබේ ජීවිතයට එකතු කරගෙන ඔබේ ජීවිතයට නොයේ ගැටලු වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය මිනිස්සු. එතකොට ඔබත් මමත් ඔබ ජීවත් වන පවුල තුල ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ අනුශාසනාව තුලින් යම් දෙයක් ඔබේ ජීවිතයට අරගෙන ඔබට එන ගැටලු निराකරණය කරගන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ධර්මයේ අනුගමනය කරමින් ජීවත් වන්න. ඔබට සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙයි. අවසානයේදී ජාත්‍යාදී සසර බව දුකින් නිදහස ලබන්නට ඔබට එය හේතු වාසනා වෙනවාමයි. එනිසා පින්නතුනි ඔබත් මමත් මේ ජීවිත කාලය තුල රැස් කරගත් තාක් සීල පුණ්‍ය ධර්මයන්ගේ ශක්තියෙන්, බලයෙන්, ආශිර්වාදයෙන් ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටමත් පුංචි දරුවන්ටත් තුනුරුවන්ගේ අනන්ත සූවිසුගුණ බලයෙන් සෙතක්, සාන්තියක්, යහපතක්ම සැලසේවා. දුවා දරුවන්ගේ අනාගත අභිවෘද්ධීන්, අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා කියලා මම මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන
ජීවිතයේ සැප සඳහා අවශ්‍ය කරන මේ කරුණු කාරණා ඔබට ලැබේවා, වැඩි දියුණු වේවා. සියලු දෙනාටම තෙරුවන් අසිරිබලෙන් සදා සැනසෙල්ල උදා වේවා.